දුක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකාව වශයෙන් තෝරාගත්ත අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ 344 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන මහා යඤ්ඤ කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයේ උග්ගත ශරීරස්ස කියලා එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවට එනවා. මේ බමුණ එන්නේ විශේෂ කරුණක් මූලික කරගෙන. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි ඒ කාලේ ශාස්ත්‍රවරු අතරින් උත්තම ශාස්ත්‍රවරයාණන් වහන්සේ බව මේ අන්‍ය ආගමික අය පවා දැනගෙන හිටියා. ඒ නිසා මේ බමුණ වෙනත් ලබ්ධියක් දැරුවට බුදුරජාණන් වහන්සේ අභිමුවට එන්නේ තමන් කරන එක කටයුත්තක් පිළිබඳව විස්තරයක් දැනගන්න. මේ උග්ගත ශරීරස්ස කියන බ්‍රාහ්මණයා යාගයක් කරනවා. ඒ යාගය සඳහා වස්සන් 500ක්, එළුවන් 500ක්, වැස්සියන් 500ක් මෙන්න මේ ආකාරයේ 500 බැගින්ගෙන ඌරන් 500ක් ආදී වශයෙන් 500 ගෙන ගිනි ගොඩක් ගොඩ ගහලා ඒ ගින්නට දානවා. මේක තමයි යාගයේ ස්වභාවය. අදත් සමහර ඉන්දියාවේ නොයෙක් ප්‍රාන්තවල මේ යාග කර්ම කෙරෙනවා අපි දකිනවා. විශාල සතුන් විශාල භූමිවලට අරගෙන ගිහිල්ලා ඔවුන් යාග කරනවා කියලා දෙවියන්ට පූජාවක් පවත්වනවා. ඒ ඔවුන් තුල තිබෙන එක්තරා විශ්වාසයක්. නමුත් මේ මිත්‍යාව තුල ඔවුන් හොයන්නේ සුවයක්. මේ භවයේ මතු භවයට යන සුවයක් තමයි මොවුන්ගේ අරමුණ. දැන් මේ බ්‍රාහ්මණ ආගම අදහන අයගේ ළඟත් මේ යාග කර්ම තිබුණා. දැන් මේ බමුණා මේ බ්‍රාහ්මණ දහමෙන් ඉගෙනගෙන තියෙනවා මෙහිම යාග කරලා ගිනි පුදලා දෙවියන්ට පූජා පවත්වනවා කියන එක මහා පිං වැඩෙන මහා ආනිසංස ලැබෙන පින්කමක් හැටියට ඔවුන්ගේ පරමාර්ථය
දැන් මේ යහපතක් කරගන්න. හැබැයි මේ බමුණට මේ පිළිබඳව සියුම් සැකයක් තියෙනවා. තමන් මේ කරන දේ තමන්ට ඇත්තටම මතු ජීවිතයට මෙහිම ආනිසංසයක් ලැබෙනවද කියලා. හැබැයි මේ ප්‍රශ්නෙට හරියටම පිළිතුරක් දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියොත්. මොකද භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ ප්‍රකට වෙලා හිටියා. ඊගොල්ලෝ කිසි කාලයක භාග්‍යවතුන් වහන්සේ බොරු කියන්නේ නැහැ. ඒක මේ අන්‍ය ශාස්ත්‍රවරු දැනගෙන හිටපු කරුණ. ඒ නිසා බමුණ තීරණය කළා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ කාරණාව ඇහුවොත් මට භාග්‍යවතුන් වහන්සේකින් මේකට පිළිතුරක් ගන්න පුළුවන් වෙයි. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න බව දැනගෙන බමුණ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ සතුටු සාමීචීව කතා බහක නිරත වෙනවා. දැන් ඒ කාලේ තිබිච්ච උසස් ආචාර ගෝචර සම්පන්න භාවයක් තමයි සතුටු සාමීචීව කතා බහ කරනවා කියන එක. මොකද කවදාවත් පින්වතුනි කෙනෙක් කියපු ගමන් මේ උසස් ආචාර ගෝචර සම්පන්න භාවයක් තමයි තමන්ගේ අවශ්‍යතාවය පළවෙනිට කියන්නේ. ඉස්සර වෙලාම ගිහිල්ලා ගියපු කෙනාගේ සුව දුක් අහලා තියෙනවා. කච්චිතේ කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා. දැන් අර අපි අහන්නේ කොහොමද සැපසනීප? කොහොමද සුවෙන් ඉන්නවද? මෙන්න මෙහිම පින්වතුනි ඒ කාලේ බොහෝ උසස් ආචාර ගෝචර සම්පන්න අය එකට එකතු වෙලා කතා බහ කරනකොට මෙවැනි කරුණකින් තමයි කතාව ආරම්භ කරන්නේ. පින්වතුනි අදත් දියුණු රටවල් වල දැන් අපි ගොඩාක් වෙලාවට කතා කරනවා නොයෙක් රටවල් වල තිබෙන මේ භෞතික දියුණුව. පිටුතුනි මේ ලෝකවල ඒ ලෝකේ නොයෙක් රටවල් භෞතික වශයෙන් දියුණු වෙලා තිබෙන්නේ භෞතිකව ඕන්ට ඉබේ යමක් පහළ වෙලා නෙවෙයි. දැන් අපේ ලංකාවේ ඇතැම් අයගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි තමන් උපන් මවුරට හැල්ලු කරන්න, තමන් උපන් මවුරට පහත් කරන්න, ඒ මවුරටට අනාදරයෙන් කටයුතු කරන්න හරි කැමති. සමහර රටවල් පිළිබඳ උදම් අනන්න, ඒ සමහර රටවල් පිළිබඳ වර්ණනා කරන හරි කැමති. ඒක මම නම් දකින්නේ බොහොම පහත් නිවට ස්වභාවයක් කියලා. අපේ රටේ අඩුපාඩුකම් තියෙනවා තමයි. දියුණු රටවල් දිහා දැකලා අපි අපේ රට පහත් කරනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. පින්වතුනි ඒ දියුණු රටවල් වල ඉතිහාසය, ඒ රටවල් වල මිනිසුන්ගේ ජන ජීවිතය කොහොමද හැඩගැහිලා තියෙන්නේ කියන කාරණාව ඔබ මදක් විමසලා බලන්න. ඔය ගොඩාක් දියුණු රටවල් වල ජන ජීවිතේ මිනිසුන්ගේ තියෙන ලොකුම වෙනසක් තමයි ඔවුන්ගේ ළඟ තියෙනවා පින්වතුනි මේ උසස් ආචාර ගෝචර සම්පන්න ලක්ෂණ. තව කෙනෙකුට උදව් කිරීම, කෙනෙකුගේ හිතක් නොරිදෙන විදියට කටයුතු කිරීම, තමන්ට විය යුතු යම් වගකීමක් තමන්ගේ රටට තියෙනවා නම් ඒ වගකීම
ඔවුන් බොහොම ආදරයෙන් ඉටු කිරීම. ඔවුන්ගේ ළඟ තියෙන විශේෂ ලක්ෂණයක්. ඔවුන් බිඳුවේ ඉඳලා පින්වතුනි අද ඉන්න තැනට නැගිටලා තියෙන්නේ අන්න ඔය කියන සාධක මත. නැත්තම් එක සැරේම දේශපාලන විප්ලවයන් මත නෙවෙයි ඔවුන්ගේ රටවල් වෙනස් වෙලා තියෙන්නේ. ඒ රටවල් වල මිනිස්සු ඒ රටට ආදරේ. ඒ ආදරේ නිසා තමන්ට යම් වගකීමක් තමන්ගේ රට වෙනුවෙන් පැවිරිලා තියෙනවා නම් ඉටු කරන්න. පින්වත්නි, ඒක ඔවුන් ඉටු කරන්න පොඩ්ඩක්වත් පසුබහින්නේ නෑ. නමුත් අපේ රට දිහා බලන්න. අපි ඒ පැත්තෙන් ගත්තොත් කොච්චර දුර්වලද? අපි බොහොම පහළ මට්ටමක මේ ආචාර ගෝචර සම්පන්න භාවයන් අතින් ඉන්නේ. මේ පිළිබඳ උදාහරණ කතා කරන්න ගියොත් ඕන තරම් උදාහරණ තියෙනවා පින්වතුනි කතා කරන්න. බලන්න ලංකාවේ පොදු වැසිකිළියකට යන්න පුළුවන්ද කියලා. ඒ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගත්තම තමන් හිතනවා නම් තමන්ටත් පිරිසිදුව මෙතන මේ කටයුත්තට තියෙන්න ඕන. එහෙමනම් තවත් කෙනෙකුත් එහෙම පිරිසිදුව මේ කටයුත්ත කරන්න කැමතියි. එතකොට තමන්ට පුළුවන් නම් තමන්ගේ වගකීම ඉටු කරලා ඉතින් එන්න. ඔන්න ඔහොම එක්කෙනෙක් දෙන්නෙක් හරි හිතලා වෙනස් වෙනවා නම් මේකට මේ රට කොච්චර ලස්සනට හදන්න පුළුවන්ද? පාරවල් වල දැන්වීම් පෝරු හයි කරලා තියෙනවා. මේ ස්ථානවල දැන්වීම් අලවන්න එපා කියලා. බලන්න මොනතරම් අඥාන ස්වභාවයක් තියෙනවද කියලා කියනවනම් මිනිසුන්ගේ ඒ තැන්වලටම ගිහලා දැන්වීම් අලවනවා. හැබැයි සමහර ලාවට ওই දැන්වීම තියෙන්නේ රට ගොඩනගන්න, රට දියුණු කරන්න. හැබැයි ඒ අලවන මිනිස්සු තමන්ට ඒ තියෙන වගකීමවත් තමන්ට හරියට කරගන්න බැහැ. ඉතින් කොහොමද පින්වතුනි ඔවුන් ඒ දැන්වීමේ තියෙන දේ ඉටු කරන්නේ? කුණු දාන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. එතනටම ගිහලා කුණු දානවා. එහෙමනම් රටක් දියුණු වෙන්නට නම් ඒ රට තුල මිනිස්සුගේ ළඟ තියෙන හොඳ හික්මීමක්. ලෝකේ දියුණු රටවල් වල ඒ රටවල් වල මිනිස්සුන්ගේ ජන ජීවිතය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙන්න ඔවුන්ගේ රටට කොච්චර ආදරේද? ඔවුන්ගේ රටේ ඔවුන්ට විය යුතු වගකීම ඔවුන් කොහොමද ඉටු කරන්නේ? පිටුතුනි සමහර දෙනෙක් දකින්නව ඒ රටවල් වල මිනිස්සු ලොකු පඩියක් ලබනවා. ඒ නිසා සමහර දෙනෙක් මේ රට අතහැරලා ඒ රටවල් වලට යනවා. පින්වත්නි, ඒ රටවල් වල රැකිරක්ෂා කරන අය දන්නවා ඒ රටේ ඔවුන්ට විවේකයේ තියෙන කොච්චර වෙලා වේද කියලා. ලෝකේ නිවාඩු අධිකම රට බවට පත් වෙලා තියෙන ලංකාව. ඉතින් කොහොමද පින්වතුනි අපි රටක් ගොඩනගන්නේ? මම මේ ධර්මයට එකතු කරලා මේ කාරණාවල් ටික ඔබට සිහිපත් කළේ මේ ආචාර ගෝචර සම්පන්න බව කියන එක අපේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වර්ණනා කරපු කරුණ. නිවන් දකින ශ්‍රාවකයාට පිරිය යුතු ගුණ ධර්මයක්. ආචාර ගෝචර සම්පන්න පැවැත්මන් තිබීම.
මේ කාරණාව සාකච්ඡා කරන්න ගියොත් වෙනම මාතෘකාවක් හැටියට මේ කරුණ කතා කරන්න ඕන. ඒ තරමටම මේ කරුණ සම්බන්ධයෙන් කතා කරන්න ධර්ම කරුණු තියෙනවා. අපි මේ පිළිබඳව වෙනත් දවසක විශේෂම දේශනාවක් සිදු කරමු. ඔබ වෙනුවෙන් මේ ආචාර ගෝචර සම්පන්න පැවතුම් අපි තුල කොහොමද දියුණු කරගන්නේ කියලා. දැන් මේ බමුණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේත් එක්ක කතා කරලා බමුණ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ කාරණාව අතිශයම වැදගත් මේ දේශනාව තුළ. බමුණ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා සුතං මේතම්බෝ ගෝතම අග්ගිස්ස ආදානං යෝපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසන්ති. පින්වත් ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා. දැන් බමුණ කියනවා මම අහලා තියෙනවා සුතං මේතං මෙන්න මෙහිම අග්ගිස්ස ආදානං මේ ගිනි පිදීම ගිනි ගොඩක් ගසලා උස්සාපනං යෝපස උස්සාපනං ඒ ගිනි නැංවීම දැන් යාගය සඳහා ගිනි ගොඩක් ගොඩ ගහලා ඒ සඳහා සතුන් දාලා ඒ ගිනි නැංවීම මහප්පලං හෝති මහානිසංසන්ති මහත්ඵල ලැබෙනවා මහත් වූ ආනිසංස ලැබෙනවා. බමුණ එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ කියනවා මයාපිකෝ ඒතම් බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මමත් ඕක කොහොමම අහලා තියෙනවා. මොකද්ද? අග්ගිස්ස ආදානං යෝපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසා. මේ ගිනි පිදීම, ගිනි නැංවීම යමෙක් කරනවා නම් ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා මමත් අහලා තියෙනවා. ඉතින් දෙවෙනි වතාවෙත් බමුණ දැන් මෙහිම අහනවා සුතං මේ තම්බෝ ගෝතම අග්ගිස්ස ආදානං පින්වත් ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා මේ ගිනි පිදීම, ගිනි නැංවීම මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් කියලා. භාග්‍යවතුන් වහන්සේ දෙවන වරත් කියනවා මයාපිකෝ ඒතං බ්‍රාහ්මණ සුතං මමත් බ්‍රාහ්මණයෙක් එහෙමම අහලා තියෙනවා. තුන්වෙනි වතාවෙත් බමුණ එහෙම කිව්වම තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ ඒක ඒ විදියටම කියනවා. එතකොට බමුණට හිතෙනවා මෙන්න මෙහිම සිතුවිල්ල. බුදුරජාණන් වහන්සේත් මේ මම දන්න කාරණාවම අහලා තියෙනවා. සමීති බෝතෝ චේව ගෝතමස්ස අම්හා කංච යදිදං සබ්බේනං සබ්බන්ති. මම යමක් අහලා තියෙනවා නම් පින්වත් භාග්‍යවතුන් වහන්සේත් බවත් ගෝතමයන් වහන්සේත් ඒ කාරණාව ඒ විදිහටම අහලා තියෙනවා. අපි හැම දිනාම සියල්ලංගෙම සමයි. එහෙමනම් මේ කාරණාව මම හිතපු කාරණාව ඒ විදිහටම සත්‍යක් වෙන්නේ නැති කියලා දැන් බමුණ හිතනවා. ඕක බලාගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ බමුණ ළඟට ඇවිල්ලා මෙන්න මෙහිම කියනවා. බ්‍රාහ්මණය නකෝ බ්‍රාහ්මණ තථාගතෝ එවං පුච්චිතබ්බා. බ්‍රාහ්මණය කවදාවත් භාග්‍යවතුන් වහන්සේකින් ඔහොම ප්‍රශ්න අහන්න එපා. මම මෙහිම අහලා තියෙනවා. ගිනි පිදීම, ගිනි නැංවීම, මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා එහෙම අහන්න එපා කිව්වා. බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේගෙන් අහන්න අහං බන්ති
අහංහි බන්තේ පින්වත් භාග්‍යතුන් වහන්සේ අග්ගින් ආදාතු කාමෝ මට මේ ගිනි පිදීමට මම කැමතියි. යූපං උස්සාපේතු කාමෝ ගිනි නැංවීමට මම කැමතියි. ඊළඟට කියනවා ඕවදතුමන් බන්තේ භගවා අනුශාසතුමන් බන්තේ භගවා අවවාද කරන සේක්වා පින්වත් ස්වාමීනි අනුශාසනා කරන සේක්වා පින්වත් ස්වාමීනි මට යං මම අස්සං යං මම අස්ස දීගරත්තං හිතාය සුඛායාති මම මේ කරන දෙය මට දීර්ඝ කාලයක් හිතසුව පිණිස සැප පිණිස පවතිනවද කියලා. දැන් අදත් පින්වතුනි අපි ඔන්න ඔය ආකාරයේ අත්දැකීම් ලබනව සමාජයේ. සමහර අය අපෙන් ඔන්නෝම ප්‍රශ්න අහනවා. සමහර දෙනෙක් ධර්ම කරුණක් දන්නේ නැතුව යම්කිසි සිදුවීමක් දිහා බලලා ඒ සිදුවීම පිළිබඳව යම්කිසි විනිශ්චයකට එනවා. මම මේ වෙලාවේ ඒ මොන වගේ අවස්ථාද කියලා කියන්නේ ඒ තරම් කැමැත්තක් නැහැ. මොකද එහෙම අහපු අය මේ කාරණාව අහගෙන හිටියොත් ඒක උන්ට නින්දාවක් කළා වගේ වෙන නිසා. හැබැයි මේ කාරණාව සාමාන්‍ය සමාජයේ පොදු ප්‍රශ්නයක්. මොකද්ද? සමහර දිනෙක පින්වතුනි මේ ධර්මයේ තිබෙන කරුණු වෙනස් ආකාරයට අවබෝධ කරගන්නවා. ඒ කරුණු වැරදි විදියට අවබෝධ කරගන්නවා. එහෙම වැරදි විදියට අවබෝධ කරගෙන ඕන් මේ පිළිබඳ තීන්දුව తీරන වලට එනවා. ඊළඟට දැන් තමන් හිතාගත්තු කරුණ තමන් හිතින් හිතලා ඒ පිළිබඳව නිවැරදිදයි කියලා ප්‍රශ්න කරන්නේ නැතුව ඔවුන් ඒ පිළිබඳව අපෙන් විමසනකොට විමසන්නේ අපේ හාමුදුරනේ මට නම් මෙහිම හිතිලා තියෙනවා. මම නම් කරන්නේ මෙහිමයි. දැන් තමන් කරුණක් හිතින් හිතාගෙන ඒ කාරණාව තමන්ම තීරණය කරලා ඒ පිළිබඳ විනිශ්චය කරලා ඒ පිළිබඳ තීරණයකට ඇවිල්ලා සමහර අය ඒ දේවල් ක්‍රියාත්මක කරලා ඉවරයි. හැබැයි ධර්මයේ මේ කරුණු තියෙනවද? බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මෙහිම දේශනා කරලා තියෙනවද? මම මේ කරන දේ සසරට යහපතක්ද අයහපතක්ද? මේ කිසිම කරුණක් පින්වතුනි හොයන්නේ බලන්නේ නැතුව තමන්ට හිතට නැගෙන සිතුවිලි හිතලු තමන් ධර්මයේ තිබෙනවා වගේ හිතලා ඒ කාරණාවල් තමන් පිළිපදිනවා. සමහර අය පින්වතුනි අපෙන් ඒ ප්‍රශ්නේ විමසනකොට එතනදී අපිත් අසරණ වෙන ස්ථාන දෙකක් තියෙනවා. ඔවුන් ඒ දේ කරලා තියෙනවා නම් ඒ වෙලාවට අපට නැගෙනවා ගැටලුවක්. දැන් මේ කෙනාට මේ දේ කිව්වම ඒ කෙනා ඒ කාරණාව ගැන මොන වගේ අදහසක් දරයිද? එහෙම කියලා හිතලා සමහර අවස්ථාවන් වලදී නොකියන අවස්ථා බොහෝ තියෙනවා. සමහර අවස්ථාවන් වලදී ඔවුන් අපි ගැන ඒ කරුණ සම්බන්ධයෙන් දක්වන අදහසට අමනාප වෙයි කියලා. එහෙමන අමනාප වෙලා
අපිත් එක්ක නෙවෙයි යමනාප වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක අමනාප වෙන නිසා නිහඬ වෙන අවස්ථාවල් තියෙනවා. මං හිතනවා මම මේ කියන කාරණාව අපේ පින්වතුන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති. කෙනෙක් යම් කිසි සිදුවීමක් පිළිබඳ පින්කමක් හෝ වේවා යම් ධර්ම කරුණක් හෝ වේවා ඒ කරුණු කාරණා පිළිබඳව තමන් යම් අදහසක් දරලා ඒක පරීක්ෂා කරලා බලන්නේ මේ මගේ හිතට ආපු සිතුවිල්ල ඇත්තටම ධර්මයේ තියෙන දෙයක්ද? එක්තරා අවස්ථාවකදී එක කෙනෙක් අපට සිහිපත් කළා එක ප්‍රසිද්ධ ස්ථානයක පැවැත් වූ සංවාදයකදී. ඒක නිවේදකයෙක් කියනවලු අද බුදුරජාණන් වහන්සේ හිටියානම් මේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන මේ ආමිස පූජාවල් දැකලා ඒ ආමිස පූජා කරන අයට දොස් කියයි කියලා. අද භාග්‍යවතුන් වහන්සේ හිටියානම් මේ ආමිස පූජාවල් දිහා දැකලා ඔවුන්ට උපදෙස් දෙයිලෝ අනේ මම වෙනුවෙන් ඕව නෙවෙයි කරන්නට ඕන මෙන්න මේවා. ඔය මම වෙනුවෙන් මගේ පිළිම වෙනුවෙන් මගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඔය තරම් පුද පූජා පවත්වන්නේ නැතුව ඔය දේවල් ගිහිලා මේ නැති බැරි මිනිසුන්ට දෙන්න කියලා බුදුහාමුදුර වැඩ හිටියනම් කියයි කියලා එක නිවේදකයෙක් කියලා තියෙනවා. බලන්න පින්වතුනි ඒ වචන පෙළ කියනකොටම කොච්චර පව්කම් ගොඩක් කරගෙන තියෙනවද? ඒ කෙනා ධර්මීය මොකද්ද? බුදුරජාන් වහන්සේ කවුද? භාග්‍යවතුන් වහන්සේ මොනතරම් උතුම් කෙනෙක්ද? මේ කරුණු කාරණා පිළිබඳ අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැතුව තමයි ඔය අදහස් ප්‍රකාශ කළ තියෙන්නේ. බුදුහාමුදුරු වෙනුවෙන් කරපු පූජාවල් දිහා බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ ඔය කෙනා දැක්කනම් එහෙනම් බුදුහාමුදුරන්ට දොස් කියනවා අනිවාර්යයෙන්. නමුත් ඒ කරපු වචන ටිකෙන් පවා පින්වතුනි මහ බරපතල අකුසල කර්ම ගොඩක් කරගෙන තියෙනවා. මොකද මේ අපට පේන දෘෂ්ටිගතය. දැන් බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ සමහර බමුණු පින්වත්නි ගැල් 500 බැඳගෙන බුදුහාමුදුරගේ පස්සෙන් යන්නේ. අන්තිමටම ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කැඳ ටිකක් විතරයි පූජා කළ තිරි. ඒ තරම් ප්‍රත්‍ය ලැබෙනවා. පින්වතුනි සහම්පති මහා බ්‍රහ්ම රාජ්‍ය එක දවසක් යොදුන් 1,68,000ක් උස. කෙනෙක් යොදුනක් කියන සැතපුම් 10ක් එවැනි 1,68,000ක් උස රත්තරන් වලින් හදපු දන්වැලක් ගෙනලා බුදුරජාන් වහන්සේට පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාදික මුලට. ඇයි ඒ පාදික මුලට පූජා කරන්නේ? පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ නම් වූ මේ උත්තම රතනයට ඒ දන්වැල රත්තරන් දන්වැල සමාන කරන්න බෑ. රත්තරන් කියන මේ දන්වැල ඒ බුද්ධ රත්නයට සමාන නෑ. ඒ නිසා පාදික මුලින් පූජා කරන්නේ. බලන්න ඔය පූජාවල් දිහා යමෙක් බලාගෙන හිටියනම් භාග්‍යවතුන් වහන්සේට මොකටද රත්තරන් සියල්ල අත්හැරලා ආපු කෙනෙක්නේ ආයි මේ අල්ල ගන්න හදනවා. ඔහොම කොච්චර දොස් කියයිද? එහෙම දොස් නොකියුපයි නොහිටියා නෙවෙයි. ඒ කාලේ බුදුරජාන් වහන්සේගේ මේ සිව්පස ලාභය දරා ගන්න බැරුව පින්වතුනි මේ අන්‍ය තීර්ථකය පවා භාග්‍යවතුන් වහන්සේට නොඑක් චෝදනා කරලා තියෙනවා. එක අවස්ථාවකදී ඉස්සත්ත කියන සූත්‍රයක අපි පහුගිය දවසක සාකච්ඡා කළා මේ අන්‍ය තීර්ථකය බුදුරජාන් වහන්සේගේ මේ ලාභයට අලාභයක් ඇති කරවන්න
ඒ අන්නේ තීර්ථකයෝ ගමින් ගම කියාගෙන යනවා බුදුහාමුදුරුවෝ බණ කියනවලු තමන් වහන්සේට විතරක් දෙන්න, තමන්ගේ ශ්‍රාවකයන්ට විතරක් දෙන්න, අන් අයට දෙන්න එපා කියලා. ඉතින් කොසල් මහරජතුමා මැදිහත් වෙලා තමයි මේ කාරණාව ඒ අන්නේ තීර්ථකයන්ට ඔප්පු කරලා පෙන්වුවේ බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ කියලා. පිටුතුනි මෙන්න මේ වගේ ගත්තම බෞද්ධ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් එහිම ඉඳලා තියෙනවා. දැන් ඒ කෙනාට හිතෙන්නේ නැති මේවා දිහා දකිනකොට මේක නෙවෙයි බුදුදහම කියන්නේ කියලා. මොකද දැන් සමහර අය අපි දකිනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය ත්‍රිපිටකයේ එක පොතක්වත් කියවන්නේ නැහැ. අඩු ගානේ ත්‍රිපිටක පොත් ගානවත් දන්නේ නැහැ. නමුත් බුදුදහම පිළිබඳව හරි අමුතු විදිය මත ප්‍රකාශ කරනවා. බුදුදහම කියන්නේ මේ තියෙන දෙයට වඩා දාර්ශනික මතවාදයක්, දාර්ශනික ධර්මයක්. හැබැයි ඔය බුදුදහම දාර්ශනික ධර්මයක් කියලා කියන කෙනෙකුගෙන් අහන්නකෝ බලන්න මොකද්ද ඔය කියන ධාර්මික ඔය කියන බුදුදහම කියන දාර්ශනිකත්වය මොකද්ද කියලා. ඒ ධාර්මික දාර්ශනික ධර්මයේ මොකද්ද කියලා අහලා බලන්න. අර නිකන් වචන ටිකක් විතරක් කියනවා. පින්වතුනි, ඒ එක එක්කිනාට හිතෙන හිතලු. මේක ඇත්තටම මේක දාර්ශනික ධර්මයක් නෙවෙයි. මේක දාර්ශනිකවත් ගන්න පුළුවන්, ආගමිකවත් ගන්න පුළුවන්, හැම පැත්තෙම ගන්න පුළුවන් දෙයක් බුදුදහම කියන්නේ. ඒතර එක එක්කිනාට හිතෙන සිතුවිලි තමන් ඒවා හිතුණට කරන්න ඕන ධර්මී පරීක්ෂා කරලා බලන්න. දැන් මේ බමුණා වගේ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ සමහර අය ප්‍රශ්න කරනවා. පින්වතුනි, අපිනු මේක මෙහෙම නේද? මම මෙහෙම හිතුවා. මම මේක කළා. එහෙම නෙවෙයි. ප්‍රශ්නයක් අහනවා නම් අහන්න ඕන මට මෙන්න මෙහෙම දෙයක් හිතුණා. හැබැයි මේක කොච්චර හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. ධර්මයෙන් කොහොමද මේ කාරණාව හරියටම සඳහන් කරලා තියෙන්නේ කියලා දෙන්න කියලා හාමුදුරුවෝ නමකගෙන් ප්‍රශ්න කරන්න. මොකද තමන් පිළිතුර හදාගෙන හාමුදුරුවන්ගෙන් ඒක විමසලා උන්වහන්සේගේ එකඟත්වයකට ලබා ගන්න ඔබ ප්‍රශ්න කරන්න එපා. මොකද ඒක උන්වහන්සේලාට ප්‍රයෝජනයක් නැහැ. විය යුත්තේ මොකද්ද? ඒ ධර්මයේ තිබෙන දෙයක් ඔබට හිතින් හිතෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න. මට මෙන්න මෙහෙම දෙයක් හිතුණා. මේක ධර්මයේ තුලින් මම හරියට දන්නේ නැහැ. කොච්චර හරිද වැරදිද කියලා. ඒ නිසා මට මෙන්න මේක කියලා දෙන්න. අන්න එහෙම පින්වතුනි ප්‍රශ්න කරනකොට ප්‍රශ්න කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ අර කලින් අහපු විදියට උත්තර දුන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ කියනවා "ඔව් බමුණ, මමත් එහෙම අහලා තියෙනවා. මමත් අහලා තියෙනවා මේ වගේ යාග කරාම ඒක මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා." ඒ බුදුහාමුදුරුවෝ අහලා තියෙන විතරයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳ එකගත්වයක් ප්‍රකාශ කරේ නේ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් කරුණ හරියට අහගෙන බමුණා එහෙම ගිහිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, බමුණ, මේ ලෝකේ අකුසලයක්, අකුසල් සහගත දෙයක්, දුක් සහගත දෙයක් නුඹලා කුසල්ය සැපයයි කියලා නුඹලා හිතාගෙන ඉන්නවා. බමුණ, මේ ලෝකේ දීර්ඝ කාලයක් දුක් පිණිස පවතින, අහිතවත් පිණිස පවතින කරුණු තුනක් තියෙනවා. නුඹලා ඒකයි ඔය කරන්නේ. මොනවද? කාය සත්තං, වචී සත්තං, මනෝ සත්තං. පළවෙනි එක තමයි මේ කායිකව කරන අකුසල කර්මය. කොහොමද? දැන් අර ගිනි පුදන්න දරගේනවා. ඒ ගිනි පුදන්න පිරිස රැස් කරවනවා. ඒ ගිනි පුදන්න සතුන් අරන් එනවා. ඒව ඔක්කොම කායික දුක්, කායික අකුසල්. හැබැයි හිතන් කරන්නේ මොනවද?
මේව කුසල්. මේව සුගතිගාමී දේවල්. මේව පින් වැඩෙන දේවල් කියලා හිතාගෙන තමයි මේ බමුණු කරන්නේ. කියනවා නමුත් බ්‍රාහ්මණය ඕක දුක් සහගත අකුසල් සහගත දෙයක්. ඊළඟ වචනින් කරනවා කොහොමද? වචනින් නියෝග කරනවා. මේ සතා මරන්න, මේ සතා කපන්න, මේ සතා දැන් ගැට ගහන්න, ගිනි දාන්න කියලා වචනින් කියනවා. ඒ වාචසිකවත් බමුණ නුඹල කරගන්නේ අකුසලයක්. ඊළඟට මනෝමය වශයෙන් උත් නුඹලා ඒ කාරණාව ඒ විදියටම කරනවා. කොහොමද? පළවෙනියට ගිහිල්ලා නුඹලම තමයි සත්තු මරන්නේ. නුඹලම තමයි පළවෙනියට ගිහිල්ලා ගිනි පුදන්නේ. කායිකව, වාචසිකව, මානසිකව කියන මේ ආකාර තුනින්ම නුඹල යකුසල කර්මය කරගන්නවා. බමුණ මේ ලෝකේ ගිනි වර්ග තුනක් තියෙනවා. ඔය ගිනි වර්ග තුන මේ ලෝකේ සම්පූර්ණයෙන්ම නිවිය යුතු ගිනි වර්ග තුනක්. මොකද මේ ගිනි වර්ග තුන සෑම වේලකම මේ සත්ව సంతානිය දවනවා. මොනවද මේ ගිනි වර්ග තුන? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. මේ රාග ගින්න කියන එක මේ සත්ව సంతානිය දවනවා. ඒක උදාහරණයක් සඳහන් කරනවා නම් පිටුතුනි අපේ මහබෝසතාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බ්‍රහ්මදේව කියලා බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයකට කලින්, මොකද බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ ළඟින් තමයි පළවෙනි මනෝ ප්‍රනිධානය ආරම්භ කරන්නේ. ඊට කලින් අපේ මහබෝසතාණන් වහන්සේ උපදිනවා එක රටක රජෙක් වෙලා. එදා පින්වතුනි තමන් වහන්සේට විශාල ඇත් සේනාවක් හිටියා. ඔය ඇතුන් අතර බොහොම බල සම්පන්න ඇතෙක් හිටියා. ඔය ඇතා ඇත්ගොව්වන් ලවා පුරුදු කරවලා ඒ ඇතා රජතුමාට දෙනවා. රජතුමා පින්වතුනි ඒ ඇතාව හීලෑ වෙච්ච ඇතාව තමන්ගේ ප්‍රධාන ඇතා හැටියට තබාගෙන නගරේ ගමනක් යනවා. ඔය යනකොට පින්වතුනි එක සැරේම ඉදිරියෙන් යන ඇත් සේනාව දිහා දැකපු මේ ඇතා රජතුමාවත් පිටේ තියාගෙන පින්වතුනි අර ඇතා අර ඇතුන්ගේ පස්සේ ගමන් කරනවා. හේතුව තමයි ඉදිරියෙන් ගමන් කරන ඇතින්නියා මද කිපිච්ච ස්වභාවය නිසා මේ ඇතා රජතුමාවත් ඇදගෙන යනවා. රජතුමා කොහොම හරි අමාරුවෙන් වේගෙන් යන ඇතාගේ පිට උඩ ඉඳගෙන එක දිවුල්ලත්තක් මාර්ගයේ දෙසට වැටිලා තිබිලා ඒ දිවුල්ලත්තේ එල්ලිලා යන ගමන්ම තමන්ගේ ජීවිතේ බේරගෙන නැවත මාලිගාවට එනවා. දැන් ඇත්ගොව්ව ගෙනල්ලා රජතුමා දොස් කියනවා. ඇත්ගොව්ව කියනවා මහරජ මේ තමයි මේ ඇතුන් අතර ඉන්න අතිශයම හීලා ඇතා. මහරජ මම ඔබ වහන්සේට ඔහු කොච්චර හීලෑද කියලා පෙන්වන්න. දින 7ක් මට අවසර දෙන්න. ඒ වෙලාවේ දින 7කට පස්සේ අර ඇතා නැවතත් මාලිගාවට ආවා. රජතුමාට පොරොන්දු වෙච්ච පරිදි ඇත්ගොව්ව රජතුමාව ගෙන්නවනවා. ගිනියම් වෙච්ච යකඩ ගුලියක් අරගෙන මේ ඇතාට අණ කරනවා හොඬ වැලින් මේ යකඩ ගුලිය ගන්න කියලා. දැන් අර හොඬ වැලින් ගත්තු යකඩ ගුලිය චිටි චිටි ගාලා පින්වතුනි හොඬ වැලේ පිලිස්සවනවා. ඇත්ගොව්ව කියනවා මහරජ
මම දැන් ඇති කියනකම්ම මේ ඇතා ඔය කල්ලගෙන ඉන්නවා කිව්වා. රයිතුමාට ඉවස ගන්න බැරුව රයිතුමා කියන දැන් නවත්තන්න කියලා. ඒ වෙලාවේ ඇත්ගොව පෙන්නනවා මහරජ බලන්න කියන කොච්චර හීලා ඇතෙද්ද කියලා. හැබැයි ඒ හීලෑකම නැති වුණේ මොකක් නිසාද? මේ රාගය නිසා. රාගය පිළිබඳව පින්වතුනි ඕනතරම් උදාහරණ උපමා දක්වන්න පුළුවන්. කාලය ඒට ප්‍රමාණවත් නැහැ. රාගය කියන්නේ ඒ තරමට සත්ව సంతානිය දවනවා. පින්වතුනි ඉසිසිංහ තාපසතුමා ඉසිසිංහ ජාතකයේ කියවලා බලන්න. ඉසිසිංහ තාපසතුමා එක අවස්ථාවකදී ශක්‍ර දෙවියෝ විසින් 2,50,00,000ක් පරිවාර ස්ත්‍රීන් අතර එවපු අලම්බුසා කාන්තාව දැකලා දිවි ස්ත්‍රීව දැකලා මේ ඉසිසිංහ තාපසතුමා අභිඥා තියෙන ධාන මට්ටම් 8ම තියෙන පංච අභිඥා 6ම තියෙන මේ ඉසිසිංහ තාපසතුමා පින්වතුනි ඒ දිව්‍ය ස්ත්‍රියව දැකලා මේ රාගය බලවත් වෙලා ධාන අභිඥා පවා නැති කරගත්තා. රාගය තරම් බලවත්. දවසක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ අම්ම කෙනෙකුයි පුතුකුයි මහාන වෙනවා. මාතා පුත්තු සූත්‍රයේ සඳහන් කරනවා ඒ අම්මයි පුතයි මහාන වුණාම පුතා අම්මා නිසා අර මිහිණිය නිරන්තරයෙන්ම භික්ෂු ආරාමයට ගියා. පින්වතුනි දෙදෙනා අතර තිබිච්ච ආලය ටික ටික ඒ සෙනෙහස ආලයක් බවට පත් වුණා. දෙදෙනාට දෙදෙනා කවුද කියලා තේරුම් කරගන්න බැරි මට්ටමටම අසරණ වෙලා දෙදෙනාම කාම රාගයෙන් බැඳුණා. මේ අම්මයි පුතයි කියන දෙන්නව තමතක කරලා. රාගයේ පින්වතුනි ඉච්චර බලවත්. ඒකනේ බලන්න අද සමහර පියවරු තමන්ගේ දියණියව දූෂණය කරනවා. මේ වගේ පින්වතුනි ගොඩක් දේවල් අපට අහන්න ලැබෙන්නේ ඇයි? රාගය කියන්නේ ඒ තරමටම සත්‍ය දවන ගින්නක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මෙන්න මේ ගින්නයි නිවන්නට ඕන. ඊළඟට ද්වේෂ ගින්න. ද්වේෂ ගින්නත් ඒ වගේ. ද්වේෂයත් සත්‍යව දවනවා. අර බුදුරජාන් වහන්සේ දේශය නසන දේශය යටපත් කරගන්න කියපු ක්‍රම 5ට භාග්‍යවතුන් වහන්සේ ဒုတိ ය ආඝාත පටිවිණී සූත්‍රයේදී උදාහරණයකට අරගෙන තියෙන මොකද්ද? ජලය. පිපාසයෙන් පෙනෙන මිනිස්සෙක් ජලය හොයාගෙන යනවා වගේ මේ සත්‍යව ද්වේෂයෙන් වෙහෙසකටපත් කරනවා. තව උදාහරණයක් දක්වලා තිනවා තවත් සූත්‍රයක. පින්වතුනි ඒ සූත්‍රයේ සඳහන් කරනවා මේ කෙනෙකුට සංගාරව කියන සූත්‍රයේදී කෙනෙකුට දෙයක් අමතක වෙන්න හේතුව මොකක්ද කියලා. එතනදී භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ පංච නීවරණයන් ඒ නීවරණයන් වල ව්‍යාපාදයේ උදාහරණයකට ගත්තා. ව්‍යාපාදයට උදාහරණයට අරගෙන තියෙන්නේ පාත්‍රයක පුරෝපු ජලය තියෙනවා. ඒ පාත්‍රයේ පොළොපු ජලය නටනවා නම් ඒක පාත්‍රයේ සෙලවි සෙලවි නටනවා නම් ඒකේ මෝන බැලුවට පේන්නේ. ආන්න ඒ වගේ තමයි සත්වයාවගේ සිතේ මේ ද්වේෂය ව්‍යාපාදය බලවත් වුණාම තමන් කවුද කියන එකවත් තමන්ට ඒ වෙලාවට මතකෙට එන්නේ නැහැ. ඒකනේ පින්වත්නි බලන්න ද්වේෂය අධික මිනිස්සු දෙමව්පියන්ට ගහනවා, සමහර වෙලාවට මිනිසුන් කපනවා, කොටනවා, මිනිසුන්ගෙන් පලිගන්නවා. ඇයි? අර ද්වේෂයෙන් මේ මිනිස්යාව දවනවා. ඒ ගින්නයි නැති කරන්න ඕන. ඊළඟ ගින්න තමයි මෝහ ගින්න. මේ කාරණාවල් එකින් එක ගත්තොත් බොහෝ කරුණු ඔස්සේ විස්තර කරන්න පුළුවන් මාතෘකා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණය ඔන්න ඔය ගිනි තුන සත්‍යාව නිතරම දවන මේ ගිනි තුන නිවන්නට ඕන. ගිනි 4ක් තියෙනවා. ගිනි 3ක් තියෙනවා. ඒ ගිනි තුන එක දිගටම දල්වාගෙන ඉන්නට ඕන. මොන ගිනි තුනද පුදන්නට ඕන? පළවෙනි ගින්න තමයි දෙමව්පියන්ට උපස්ථාන කිරීම. ඊළඟට දෙවෙනි ගින්න තමයි ගෘහපතියන්ට උපස්ථාන කිරීම. තුන්වෙනි ගින්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීම. කෙලෙස් නසපු
සිල්වත් වූ සිල්වතුන් උදෙසා දන් දීම ඔවුන්ට පූජා පැවැත්වීම තමයි තුන්වෙනි ගින්න. මෙන්න මේ ගිනි තුන එක දිගටම දල්වාගෙන ඉන්නට ඕන. එමනම් මේ කාරණාවල් එකින් එක මම සඳහන් කරා බොහෝ කරුණු තියෙනවා විස්තර කරන්න. නමුත් කාලය ඊට හරස් වෙලා තිබෙන නිසා අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. මේ දේශනාව අහගෙන හිටපු උග්ගත ශරීරස්ස කියන මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති කරගෙන මරන්න ගෙනාපු සියලු සතුන් නිදහස් කරලා භාග්‍යතුන් වහන්සේ උදෙසා වන්දනා කරලා කියනවා ස්වාමීනි මං අද පටන් ඔබ වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා. පින්වතුනි මේ මහා යඤ්ඤ සූත්‍රයේ තුලින් බොහෝ ධර්ම කරුණු පින්වතුනි අපට අපගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ලබා ගන්න පුළුවන්. එමනම් ඔබ මාව දවන මේ ගිනි තුන නසන්නටත් ඒ වගේම දැල්විය යුතු ගිනි තුන එක දිගටම දල්වාගෙන ඉන්නටත් මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ අප හැම දෙනාගේම සසර ගමන සුවපත් කරන්නට හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුධර්මා කමනි තුෂාරි බද්රා ලක්මාල් ප්‍රදීප් අතුලඩී ජයවර්ධන කියන මෙන්න මේ මහත්ම මහත්මී විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ලෝකයටම බලපාලා තිබෙන මේ කොරෝනා උවදුරින් සියලු දෙනාම ආරක්ෂා වේවා දේශකයන් වහන්සේටත් සසර ගමින් මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරලා සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැදූ වැඩූ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මිය පරලෝ ගියපු ජොසලින් පෙරේරා පියාණන් සැම්සන් සහ සිරියලතා දිසානායක මිලිනෝනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ උතුම් සදහම් දේශනාව තුළින් ළඟා කරගත්තු සියලු පින්වල බලයෙන් මෙත් නාලිකාවේ සියලු දිනාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරන්නට මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. එමනම් මේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා. හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. දහම තුළින් ජීවිත ආලෝකමත් කරගන්නට අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන්නට උතුම් ජීවිතාවබෝධය පිණිසම මේ සද්ධර්ම දේශනාව මහෝපකාර වේවායි පළමු කොට අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සදහැවත් සුපින්වතුනි, අද දවසේ නිසි ධර්මානුකූලව මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ අප පූජනීය අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ වන මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේට හඬ නගා සාදුකාර ලබා දෙමින් අපි ගෞරව පූරක පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ තුල දුර්ලභ වූ ධම් අසන්නට ඔබට අවස්ථාව සලසා දෙමින් මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනු ලැබූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුධර්මා මහත්මිය, කමනි මහත්මිය, තුෂාරි, බද්රා, ලක්මාල්, ප්‍රදීප් සහ
අතුල ඩී ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ සියලුම මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී භාවයෙන් වේවාය ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ දේශනාමය කුසල් හේතු වේවා මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. සකල ලෝකවාසී හැමදෙනාමත් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් හැමදෙනාම සසර දුකින් අත් මිදෙන්නට උතුම් ජීවිත අවබෝධයේ පිණිසම මේ සද්ධර්ම දේශනාව මහෝපකාර වේවායි නැවත නැවතත් ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නේ. ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.